හොඳයි අයබෝන් හරි පුතාලා අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මෙතෙක් කතා කරපු අලෙවිකරණයේ පාඩමට අදාළව අපි කතා කරන පෝපීස්සල අන්තිම පී අකුර වන ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලට මතක ඇතිනේ අපි කලින් වීඩියෝ වල සාකච්ඡා කළා පෝපීස්සල ඒ කියන්නේ අලෙවිකරණ මිශ්‍රය ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් පිළිබඳව අපි සාකච්ඡා කරලා ඉවරයි. ඒ කියන්නේ නිෂ්පාදිතය පිළිබඳව අපි වීඩියෝ වලින් සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රයිස් පිළිබඳව, ඒ වගේම ප්ලේස් පිළිබඳව. ඒ කියන්නේ මිල සහ බෙදා හැරීම පිළිබඳව අපි කලින් වීඩියෝ වලදී සාකච්ඡා කරලා ඉවරයි. දැන් අලෙවිකරුවෙක්ගේ අලෙවිකරණය සාර්ථක කරන පී අකුරු හතරෙන් ඉතා වැදගත්ම පී අකුරක් තමයි ප්‍රොමෝෂන් කියලා කියන්නේ. නේද? අපි ගුණාත්මක භාණ්ඩයක් දැරිය හැකි මිලකට පාරිභෝගිකයාගේ ආසන්නයට බෙදා හැරියට වැඩක් නැහැ. එම භාණ්ඩයේ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයෙක්ට පෙළඹීමක් ඇති කරන්න බැරි නේ? භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයෙක් වෙත ඇති කරන පෙළඹීමක් තමයි ප්‍රවර්ධනය කියලා කියන්නේ. ප්‍රවර්ධනය කියන වචනේ තේරුම තමයි වැඩි කිරීම කියන එක. යමක් වැඩි කරනවට අපි කියන්නේ ප්‍රවර්ධනය කරනවා කියලා. ආයෝජන ප්‍රවර්ධන කලාප ආයෝජන වැඩි කරන කලාප නේ. ඒතර ඒ වගේ මේ ප්‍රවර්ධනය කරනවා කියලා කියන්නේ ආයතනයක විකුණුම් වැඩි කරන්න පාවිච්චි කරන උපාය මාර්ග ටික. ඒ කියන්නේ පාරිභෝගිකයා පොළඹවන භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයා පොළඹවන උපාය මාර්ග ටිකක් මේක. ඒතර ප්‍රවර්ධන මිශ්‍රය කියන එකෙන් අදහස් වෙන්නේ දැන් එක එක ආයතනවල තියෙන එක එක නිෂ්පාදිත වලට සහ ඒ පාරිභෝගිකයාගේ ස්වභාවය, ඒ කාලයේ ස්වභාවය නේ, අවුරුදු කාලට එකක්, නත්තල් කාලට තව එකක්, ඒ වගේ එක එක කාලෙන් කාලට පාරිභෝගිකයන්ගෙන් පාරිභෝගිකයට සහ වෙනත් ව්‍යාපාරික තත්ත්වයන්හි වෙනස් වීම මත ප්‍රවර්ධන උපකරණ කියන ඒවා කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒතකොට එක ආයතනයකට සිද්ධ වෙනවා ප්‍රවර්ධන උපකරණ එකක් නෙමෙයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඒකයි මේකට ප්‍රවර්ධන මිශ්‍රයක් කියලා කියන්නේ. ආයතනයක් විසින් පාවිච්චි කරන ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන ප්‍රවර්ධන උපකරණ තියෙනවා පුතේ 5ක් 6ක්. මොනවාද? එකක් ප්‍රචාරණ දැන්වීම පාවිච්චි කරනවා ප්‍රචාරණ. හරි. ඒ කියන්නේ ටීවී එකේ හරි මොකක් හරි මිනිස්සු අතරට යන්න පුළුවන් මාධ්‍යයක් තෝරගෙන ආයතනයේ භාණ්ඩ හා සේවා පිළිබඳව කරන ඉදිරිපත් කිරීමක් තමයි ප්‍රචාරණයක් කියලා කියන්නේ. ඌට වඩා වෙනස් නිර්වචන තියෙනවා. නමුත් අපේ භාණ්ඩ හා සේවා පිළිබඳව අපි කරන ඉදිරිපත් කිරීමක් තමයි ප්‍රචාරණයක් කියලා කියන්නේ. ඊට අමතරව අපිට පුළුවන් පුතා මේ විකුණුම් ප්‍රවර්ධනය කරන්න. විකුණුම් ප්‍රවර්ධනයේදී කරන්නේ කෙටි කාලීන දිරිගැන්වීමක් දෙනවා. දැන් ප්‍රචාරණ දැන්වීමක් දැම්මම ආයතනයේ විකුණුම් වැඩි වෙන ටික කාලයක් යනවා. හැබැයි මේ විකුණුම් ප්‍රවර්ධනයේදී ළමයි එහෙම නෙමෙයි. විකුණුම් ප්‍රවර්ධනයේදී ෂණිකව විකුණුම් වැඩි කිරීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම දෙනවා. ෂණිකව වැඩි කිරීමේ හැකියාව. ඒ ෂණිකව විකුණුම් වැඩි කරන්න ගන්න ක්‍රියාමාර්ගය තමයි විකුණුම් ප්‍රවර්ධනය කියලා කියන්නේ. නැත්නම් අපිට ඍජු අලෙවිය පාවිච්චි කරන්න පුළුවන්. ඍජු අලෙවිය කියලා කියන්නේ කෙලිම නිෂ්පාදකයාම භාණ්ඩය අලෙවි කරනවා. නිෂ්පාදකයා විසින් පාරිභෝගිකයා වෙත භාණ්ඩය අලෙවි කරනවා. කිසිම අතරමැදියෙක් නැහැ. මේ භාණ්ඩවල ගුණාත්මකභාවය සහ අනිකුත් මිල අඩුවීම, ගුණාත්මකභාවය වැඩි වීම වගේ හේතු නිසා භාණ්ඩයේ නිෂ්පාදකයාගෙන් මිලදී ගන්න මේ පාරිභෝගිකයාට යම්කිසි පෙළඹීමක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා පෞද්ගලික අලෙවිය කියලා එකක් පුතා තියෙනවා. පෞද්ගලික අලෙවියදී කරන්නේ අපි ඉලක්ක පාරිභෝගිකව මුණ ගැහෙනවා. ඉලක්ක පාරිභෝගිකව මුණ ගැහිලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒ අයගේ සිත කියනුව අපි භාණ්ඩය අලෙවි කිරීමක් කරනවා. පෞද්ගලික අලෙවියදී වෙන්නේ ඒකයි. ඒතර පාරිභෝගිකයන් නිකන් භාණ්ඩේ ගන්න නැතුව ඉන්න බෑ වගේ. හරි. පෞද්ගලික අලෙවිය, ප්‍රචාරණය, විකුණුම් ප්‍රවර්ධනය, ඍජු අලෙවිය, පෞද්ගලික අලෙවිය. අනිත් එක තමයි මහජන සම්බන්ධතා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මහජන සම්බන්ධතා කෙලින්ම අපේ පාරිභෝගිකයොත් එක්ක නෙමෙයි පවත්වන්නේ. එතන පාරිභෝගිකයන්ට වඩා ඉන්නේ පාරිභෝගිකින් නොවන පාර්ශව. ඒතර අපේ ආයතනයේ සහ නිෂ්පාදවල ප්‍රතිරූපය රැක ගන්න අපි ගන්න ක්‍රියාමාර්ග තමයි පුතා මහජන සම්බන්ධතා යනුවෙන් අදහස් වෙන්නේ. ඊට අමතරව මහජන සම්බන්ධතාවට අමතරව වර්තමානයේ පාවිච්චි කරන ඉසව් හා අත්දැකීම් කියලා හේකුත්. ඉසව් සහ අත්දැකීම් වලදී විවිධ ඉවෙන්ට් ලෑස්ති කරන විවිධ මේ ක්‍රීඩා තරඟ සහ විවිධ දේවල්, විනෝදාත්මක දේවල් ඒවල් ඇස්සි කරලා ඒවට පාරිභෝගිකයෝ සහ පාරිභෝගික නොවන අයව සම්බන්ධ කරගෙන භාණ්ඩය හෝ සේවාව පිළිබඳ යම්කිසි අත්දැකීමක් ගන්න අවස්ථාවක් දීලා ඒ තුලින් අලෙවි කර ගැනීමක් තමයි ඉසව් සහ අත්දැකීම් වලදී වෙන්නේ. ඉතින් භාණ්ඩවල ස්වභාවය, පාරිභෝගිකයාගේ ස්වභාවය, වෙළඳපොලේ ස්වභාවය. හරි. විකුණන කාල පරිච්ඡේද
කාලමය වෙනස්කම් වගේ දේවල් නිසා මේ ප්‍රවාදන මිශ්‍රය උපකරණ විවිධ අයුරින් භාවිත කරන අවස්ථාවල් තියෙනවා නේද? මේවා වැදගත් මේ ප්‍රවාදන මිශ්‍රයේ විවිධ උපකරණ වැදගත් වෙනවා. දැන් ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය කරන්න මහජන සම්බන්ධතාව වැදගත් වෙනවා. තරංගයට සාර්ථකව මුහුණ දෙන්න වැදගත් වෙනවා. නේද? විකුණුම් වැඩි කරන්න ප්‍රචාරණය විකුණුම් ප්‍රවාදනය වගේ දේවල් අනිවාර්යෙන් වැදගත් වෙනවා. හරි. ඒ වගේ මේ වගේම පාරිභෝගිකයත් එක්ක සම්බන්ධතා තියාගන්න නේ. පාරිභෝගිකයත් එක්ක විවිධ පෞද්ගලික කලිය වගේ දේවලින් පාරිභෝගික සම්බන්ධතාවයෙන් වර්ධනය කර ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් ප්‍රවාදන මිශ්‍රය කියන එක විවිධ අයුරින් ආයතනයේ සාර්ථකත්වය උසා වැදගත් වෙනවා. හරි. එමුන අපි ලියමු බලන්න පුතේ දෙ. අපි ලියමු බලන්න. right පිටවංක 25 බලන්න. වෙළඳපළේ පවතින භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව ඉලක්ක වෙළඳපළ පාරිභෝගිකයින් වෙත තොරතුරු සැපයීමත් ඔවුන් පෙළඹීමත් සඳහා යොදා ගන්න උපක්‍රම තමයි විකුණුම් ප්‍රවර්ධන මිශ්‍රය කියලා කියන්නේ. පාරිභෝගිකයින්ට තොරතුරු ලබා දීම සහ පාරිභෝගිකයව භාණ්ඩේ ගන්න පුළුවන් විදිහට පොළඹවන එක තමයි ප්‍රවර්ධනයේ මූලික වශයෙන්ම කරන්නේ. හරි බලන්න ප්‍රවර්ධන මිශ්‍රය හැඳින්වීම නූතන අලෙවිකරණ මිශ්‍රයේදී හොඳ නිෂ්පාදනයක් සංවර්ධනය කර ආකර්ෂණීය මිලක් නියම කර එය ඉලක්ක ගනුදෙනුකරුවන් වෙත සැපයීම ප්‍රමාණවත් නොවේ. ව්‍යාපාරිකයෝ සිය ගනුදෙනුකරුවන් සමග සංනිවේදනයේද කළ යුතුය. එනම් ප්‍රවර්ධනය කළ යුතුය. ප්‍රවර්ධනය සඳහා කොපමණ මුදලක් වැය කරනවාද? එය කවර සංනිවේදන මාර්ග ඔස්සේ කළ යුතුද යන කරුණු තීරණය කළ යුතුය. මෙහිලා උපයෝග කරගන්නා ප්‍රවර්ධන ක්‍රමවල සංයෝගය පහත පරිදි වේ. ඒවා හයිලයිට් කරගන්න. ප්‍රචාරණය පෞද්ගලික අලවිය විකුණුම් ප්‍රවර්ධනය වෙන්න ඕන. කුණුම් කියලා තියෙන්නේ. ප්‍රචාරණය පෞද්ගලික අලවිය විකුණුම් ප්‍රවර්ධනය මහජන සම්බන්ධතා ඍජු අලෙවිකරණයේ ඉසව් සහ පළපුරුද්ද. 6ක් තියෙනවා. 5යි කියලා එක තියෙන 6ක් තියෙනවා. හරි පුතාලා තර තුනක් දාගන්න ප්‍රවර්ධනයේ ඇති වැදගත්කම් 4ක් නම් කරන්න. රයිට් මෙහෙම ලියන්න. විකුණුම් සහ ලාභය වර්ධනය කිරීම. විකුණුම් සහ ලාභය වර්ධනය කිරීම. විකුණුම් සහ ලාභය වර්ධනය කිරීම. ඊට පස්සේ තරඟයට මුහුණ දීම සඳහා වැදගත් වීම. තරඟයට මුහුණ දීම සඳහා වැදගත් වීම. ඊට පස්සේ ආයතනයේ ප්‍රතිරූපේ ඉහළ නැංවීමට වැදගත් වීම. ආයතනයේ ප්‍රතිරූපේ ඉහළ නැංවීමට වැදගත් වීම. තව නව නිෂ්පාදිත හඳුන්වා දීමට වැදගත් වීම. නව නිෂ්පාදිත හඳුන්වා දීමට වැදගත් වීම. නව නිෂ්පාදිත හඳුන්වා දීමට වැදගත් වීම. ඉලක්ක ගනුදෙනුකරුවන් සමග විවිධ තොරතුරු
ඉලක්ක ගණන්දුනුකරුවන් සමග විවිධ තොරතුරු හුවමාරු කිරීම සඳහා වැදගත් වීම. හුවමාරු කිරීම සඳහා වැදගත් වීම. right. ඔන්න ප්‍රවර්ධනයේ තියෙන වැදගත්කම් හතරක්. right. ඊට පස්සේ අපි යමු 26 පිටුවේ ප්‍රචාරණය කියන මාතෘකාවට යමු පුතා. ප්‍රචාරණය කියන මාතෘකාවට යමු. right. හොඳයි අපේ මාතෘකාව තමයි ප්‍රචාරණය කියන මාතෘකාව. මේකට අපි කියන්නේ ඇඩ්වර්ටයිසින් කියලායි කියන්නේ. ප්‍රචාරණ ඇඩ්වර්ටයිසින්. හරි. පුතාලා දැන් ප්‍රචාරණ දැන්වීම මම හිතන්නේ දවසකට විශාල ප්‍රමාණයක් අපි දකිනවා ටීවී එක බලනකොට ඊට පස්සේ මේ ඉන්ටර්නෙට් එක බලනකොට නේද? ඉස්සර නම් ටීවී එකේ කතාවක් බලනකොට පැය භාගයක කතාවක් බලනකොට ඒකෙන් පැය කාලක්ම යන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. ඊට පස්සේ මිනිස්සු පුරුදු වුණා මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් බේරෙන්න YouTube එක වගේ දේවල් පාවිච්චි කරන්න. වර්තමානයේ YouTube එකෙත් මාර විදියට ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. නේද? අපේ channel එක බලනකොට උනත් විවිධ අවස්ථාවලදී ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ එතන හොඳේ තියෙන්නේ පාරිභෝගිකයට අවශ්‍ය නම් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් මක් කරන්න පුළුවන්ද? ස්කිප් කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ ඇඩ් එක අයින් කරගෙන බලන්න පුළුවන්. දැන් රූපවාහිනියම නෑ. ඒගොල්ලෝ දාන දෙයක් වෙන්නේ මොකද්ද? අපි ඔහේ බලාගෙන ඉන්නවා. ප්‍රචාරණයේදී කරන්නේ කවුරුහරි අනුග්‍රාහකෙක් කිසියම් අනුග්‍රාහකෙක් ඉන්නවා. කිසියම් අනුග්‍රාහකෙක් කියලා කියන්නේ ඇඩ් එක දාන එක්කිනා. කිසියම් අනුග්‍රාහකෙක් විසින් මුදල් ගෙවලා හරි මුදල් ගෙවා. එමෙත අපි කියනවා පිරිවැයක් දරා තමන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳව කරන අපෞද්ගලිකව ඒ වගේම පොදුවේ කරන ඉදිරිපත් කිරීමක් තමයි පුතා ප්‍රචාරණයේදී වෙන්නේ. හරි. ඒ කියන්නේ අනාගත ඉල්ලුම වර්ධනය වන පිණිස අනාගත ඉල්ලුම කියන එක වැඩිවීම සඳහා හරි අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීම සඳහා කිසියම් අනුග්‍රාහකෙක් තමන් නිශ්චිත තමන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳව මුදල් ගෙවලා අපෞද්ගලිකව පොදුවේ කරන ඉදිරිපත් කිරීමක් තමයි ප්‍රචාරණයක් කියලා කියන්නේ. දැන් පොදුවේ කියලා කියන්නේ පාරිභෝගිකව තෝරගන්නේ. දැන් කාන්තාවන්ගේ මොකක් හරි උපකරණයක් කාන්තාව විතරක් පාවිච්චි කරන මොනවා හරි දෙයක් පිළිබඳ ඇඩ් එකක් යනවා නම් ඕක කාන්තාව විතරක් නෙමෙයිනේ බලන්න පිරිමි ළමයි නේද හැම එකම මේක බලනවා. හරි කාන්තාවන්ගේ දන්නේ අන්ධයෙකුණ කමන්නේ ඇස්සෝ මැරලා හරි බලනවා මොකද කාන්තාවන්ගේ දේවල් ඉඳලා පොදුවේ තමයි ඉදිරිපත් කරන්නේ. පොදුවේ කියන්නේ කිසිම තෝරා ගැනීමක් නෑ. අනිත් එක තමයි පෞද්ගලිකව ඉදිරිපත් කරනවා කියන එකේ තේරුම තමයි පුතා ඒක පාර්ශවීය. ඇඩ් එක දාන එක ඇඩ් එක දානවා. ඒ පිළිබඳ වෙන විවේචන අදහස් එයාට ඇහෙන්නේ. එයා ඒක පෞද්ගලිකව ඒක පාර්ශවීය ඉදිරිපත් කරනවා. අපි ඒක බලනවා. අනිවාර්යෙන් මුදල් ගෙවන්න ඕනේ. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා ප්‍රචාරණය සහ ප්‍රසිද්ධිය කියලා කියන දේ සමානයි කියලා. මේ දෙකේ සමානකම තමයි මම කියන්නේ ප්‍රචාරණය දිගු කාලයක් කරනකොට තමයි ප්‍රසිද්ධිය කියන එක ලැබෙන්නේ. ප්‍රසිද්ධිය කියන්නේ නම කිව්ව පමණේ මිනිස්සු දන්නවා කියන එක. ප්‍රසිද්ධිය කියන එක. දැන් අපේ නම කිව්ව පමණේ සමහර මිනිස්සු දන්නවා අපිව. සමහර පොලිසියේ එකපාරක් දඩයල් ලියන්න ගිහලා මගේ ලයිසන් එක අරගෙන ලයිසන් එකේ නම කියවනකොට ඇහුවා පන්ති කරන එක්කෙනාද කියලා. එහෙම තියෙනවා. ඒ ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේ ළඟදිත් මේ හෝටලයක් බුක් කරන්න එක්තරා ආයතනයකට කතා කරලා ජෙට් වින් එකට කතා කරලා ඒකේ හෝටලේ බුක් කරන්න ඔක්කොම විස්තර දෙනකොට මම මගේ නම කියනකොට ඒ බුක් කරන මල්ලි මගෙන් ඇහුවා සර් පන්ති කරන එක්කෙනාද කියලා. මං කිව්වා ඔව් කියලා. මම නම් පන්ති ඇවිල්ලා නැහැ සර්. අපේ නංගි සර්ගේ YouTube එක මේ ඒ විස්තර බලනවා. අපි දෙන්නට එකම ඊමේල් එක තියෙන්නේ සර් YouTube එකට ඒ වීඩියෝස් දානකොට මටත් එනවා මේ නොටිෆිකේෂන් එක. ඉතින් ඒකයි මට නම හුරු කියලා ඉවල. ප්‍රසිද්ධියක් කියන එක අපට ලැබෙන්නේ අපි කරන ක්‍රියාකාරකම් හෝ වෙනත් දේවල් නිසා තමයි ප්‍රසිද්ධියක් කියන එක ලැබෙන්නේ. ප්‍රසිද්ධිය කියන එක නොමිලේ ලැබෙන්නේ. මේක මුදල් ගෙවනවා මේක නොමිලේ.
හැබැයි මේ දෙකෙන්ම ආයතනයේ භාණ්ඩ හා සේවා පිළිබඳව අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ. මේ දෙකම ආයතනයේ විකුණුම් වැඩි කරන්න හේතු වෙනවා. ඒකයි සමානකම් මේ දෙකේ තියෙන අසමානකම්. මේකට සල්ලි ගෙවනවා, මේකට සල්ලි ගෙවන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රචාරණය කියන්නේ මොකද්ද කියන එක දැන සිටීම කියන එක වැදගත් සහ ප්‍රචාරණයේ ගුණාංග දැන සිටීම කියන එක වැදගත්. ඒක අපෞද්ගලිකයි. හරිද? පොදුවේ ඉදිරිපත් කිරීමක් කරනවා නේද? ඒ වගේ ලක්ෂණ අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ තියෙනවා. හරි. එහෙනම් අපි ලියමු මෙහෙම. ප්‍රචාරණය කියන දෙමින් ලියන්න. මෙම ලියන්න. අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමේ අදහසින් අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමේ අදහසින් කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව නිශ්චිත අනුග්‍රාහකයෙකු විසින් පිරිවැයක් දරා අපෞද්ගලිකව කරනු ලබන තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රචාරණය ලෙස හැඳින්විය හැක. හරි. අපි ප්‍රචාරණය කියලා කියන්නේ ඔකයි. ප්‍රචාරණයේ මූලික ගුණාංග කීපයක් අපි බලමු පුතේ. බලන්න පොදු ඉදිරිපත් කිරීම කියලා කියන්නේ તો ඉලක්ක පාරිභෝගිකව තෝර ගැනීමක් නැහැ. සමස්ත වෙළඳපොළ ඉදිරිපත් කරනවා. මෙහෙම ලියන්න. ඉලක්ක පාරිභෝගිකයා වෙත පමණක් නොව සමස්ත පාරිභෝගිකයා වෙතම තොරතුරු ලබා දෙන බව මින් අදහස් වේ. right. ඊට පස්සේ නැවත මතක් කිරීම. දැන් ඇඩ් එකක් යන වාරයක් පාසා අපිට ආයි මතක් වෙනවා අර භාණ්ඩය පිළිබඳව. අපි ගත්ත භාණ්ඩය හෝ ගන්න ඉන්න භාණ්ඩය පිළිබඳව අනිවාර්යෙන් මතක් වෙනවා. නේ? ඒක තමයි නැවත මතක් වෙනවා කියලා කියන්නේ. ඒක නෝ යාළු වෙන ගෑල් ළමයි එහෙම නිතරම මැසේජ් එකක් එහෙම දාන්නේ කෑවද මං කන ගමන් දැන් බත් එක අනනවා දැන් කට අරිනවා දැන් බත් එක කටේ දානවා ඒ තරම් මැසේජ් කරනවා. පොල්ලක් දැන් බස් එකට අත දැම්මා බස් එක දැන් නැවැත්තුවා මං දැන් බස් එකේ ෆුඩ් බෝඩ් එකේ ඒ තරම් මැසේජ් කරනවා. ඒ තරම් මතක් වෙනවා. ඔහොම තමයි ලව් එකක් පටන් ගත්ත මුල් කාලේ ඕමයි. හරි මැසේජ් පිට මැසේජ්. හරි නමුත් ඉතින් කසාද බැඳලා දරුවේම හම්බුනාම ඉඳලා හිටලා මැසේජ් එකක් එනවා බිරිඳකින්. හරි ගොඩාක් දිග මැසේජ් එකක්. ඉතින් අපි හරි ආසාවෙන් ඒක ඕපන් කරලා බැලුවාම තියෙනවා මොනවද? හාල් කිලෝ එකයි 3-5 මෙච්චරයි. ගෙදර බඩු ලිස්ට් එකක් සහ ගෙවන්න තියෙන බිල් ටිකක් තමයි එන්නේ. 100 නැති වෙලා බැලුවා. හරි ඉඳලා හිටලා තමයි මැසේජ් එන්නේ. එන එකත් එනවා ආයි පුතේ එන ලිස්ට් එක මාගලක් වගේ එනවා. ඔන්නෝමයි ඔය හැටි නැවත මතක් වෙනවා.
හරි ප්‍රචාරණ දැන්වීමක් දැක්කහම නැවත නැවත මතක් වෙන ස්වරූපයක් අනිවාර්යයෙන් මේකේ තියෙනවා. අනිත් එක තමයි හැම දැන්වීමකම තියෙනවා ස්වීට් පාර්ට් එකක් කියලා එකක්. හැම දැන්වීමක තියෙනවා පාරිභෝගිකයාගේ සිත් ඇද ගන්න කොටසක්. එතකොට මේ දැන්වීමේ යනකොටම අපි දන්නවා මේ කොටස මේකේ තියෙනවා කියලා. අපි ආසයි දැන්වීම බලන්න. නේ පාරිභෝගිකයාගේ සිත් ඇද ගන්නවා. අනිත් එක තමයි මොකද්ද? අපෞද්ගලිකයි ඒක පාර්ශව ඉදිරිපත් කිරීම කියන එක තමයි ඒකේ දකින්න පුළුවන් වෙන්නේ. මෙහෙම ලියන්න. භාණ්ඩය පිළිබඳව මතකය අලුත් කිරීමේ හැකියාවක් දැන්වීමකට ඇත. අලුත් කිරීමේ හැකියාවක් දැන්වීමකට ඇත. right ඊට පස්සේ පාරිභෝගික සිත් ඇද ගැනීම භාණ්ඩය පිළිබඳව වන ප්‍රතිරූපය වර්ධනය කිරීමට හේතු වේ. right අපෞද්ගලික වීම මෙම ලියන්න. පාරිභෝගිකයා සමග ඍජු සංවාදයකින් තොරව ඒකපාර්ශවීයව ඉදිරිපත් කරන බව මින් අදහස් වේ. දැන් ඕගලන්ට මේ A level මට්ටමේදී පුතා මේ මාකටිං වල මේ ප්‍රවාදනය කියන එක නිකන් උඩින් පල්ලෙන් ඉන්ට්‍රොඩියුස් කරන්නත් දෙනවා විතරයි. කියන්නේ හඳුන්වලා දෙනවා විතරයි. නැත්තම් මේ ප්‍රචාරණය මේ දැන්වීම සකස් කිරීම ඒව ඇවිල්ලා ලොකු විෂය ධාරාවක්. හරි ඒ ප්‍රචාරණයේ දැන් විශ්වවිද්‍යාලේ මාකටිං එකට ගත්තොත් ප්‍රචාරණය කියන එක උගන්වනවා සාමාන්‍යයෙන් මේ මාස දෙක තුනක්. හරි ඒ වගේ මාර ප්‍රැක්ටිකල් එකක්. ඉතින් ඒකයි මේ විෂයන් විශ්වවිද්‍යාලය ඇතුළතදී වැඩිපුර උගන්වන්නේ. දැන් ඕගොල්ලෝ 13 වසරට ඉගෙන ගන්න ෆයිනෑන්ස් ඊට පස්සේ මාකටිං HRM IT හරිද ඔපරේෂන් මැනේජ්මන්ට් ඒවා මේ අපි වීඩියෝ 5කින් ඉවර කළාට ඒවා සාමාන්‍ය විශ්වවිද්‍යාලයේදී විශේෂ උපාධි කියලා කියන අවුරුදු 2ක්ම ඉගෙන ගන්නවා. දැන් මට තියෙන මාකටිං ස්පෙෂල් ඩිග්‍රියක් අපි අවුරුදු 4න් අවුරුදු 2ක්ම ඉගෙන ගත්තේ මාකටිං. හරි අවුරුදු 4න් අවුරුදු 2ක්ම ඉගෙන ගත්තේ මේක. ඉතින් එන්නේ වගේ මේ එහෙම දේවල් ඒකේ තියෙන්නේ. හරි right හරි. එhmenan අපි යමු ඊළඟ කොටසට බලමු ඊළඟ කොටස අපේ ප්‍රචාරණයේ අරමුණු කියන මාතෘකාව තමයි අපි ඊළඟට සාකච්ඡා කරන මාතෘකාව වෙන්නේ. ප්‍රචාරණයේ අරමුණු. මේ ප්‍රචාරණයේ අරමුණු අනුව තමයි පුතේ ප්‍රචාරණ දැන්වීම වර්ගත් හැදිලා තියෙන්නේ. දරුවනේ ප්‍රචාරණයේ අරමුණු ප්‍රධාන වශයෙන්ම ගත්තාම අරමුණු 4ක් විතර තියෙනවා. ඔකුණුත් අරමුණු 3යි හයිලයිට් වෙන්නේ. එකක් තමයි ප්‍රචාරණයේ අරමුණක් තමයි දැනුවත් කිරීම. අනිත් එක තමයි පෙළඹවීම. ඊට පස්සේ ඊළඟ එක තමයි දැනුවත් කිරීම, පෙළඹවීම, ඊළඟට සිහිපත් කිරීම.
සිහිපත් කිරීම. ඊට පස්සේ අනිත් එක තමයි දිරිගැන්වීම. ඒකිනුත් මෙන්න මේ තුන තමයි මූලික වශයෙන්ම අරමුණු කියලා සලකන්නේ. මේකත් වර්තමානයේ අරමුණක් කියලා සලකනවා. දැනුවත් කරනවා කියන එකේ තේරුම තමයි භාණ්ඩය ගැන අපි මෙලොව සංසාරයක් දන්නේ නැහැ කියලා හිතන්නකො. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ භාණ්ඩය පිළිබඳ සෑහෙන දේවල් තියෙනවා දැනුවත් වෙන්න. ඒ භාණ්ඩේ ගන්නෙ කොහෙන්ද, මිල කීයද, මොනවද ඒකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද, ප්‍රධාන ප්‍රතිලාභ මොනවද, අතිරේක ප්‍රතිලාභ මොනවද, ඒක ගත්තාම වෙන ආවාස තමයි සයිඩ් ඉෆෙක්ට්ස් කියලා කිව්වේ අපි. ඒ වගේ භාණ්ඩේ පාවිච්චි කරන්නේ කොහොමද, ඉන්නේ වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් දැනගන්න පරිභෝගයට අවශ්‍ය අලුත්ම භාණ්ඩයක්. ඒතර ඒ වගේ දේවල් වලට දැනුවත් කිරීමේ දැන්වීම ඉදිරිපත් කරන අවස්ථාවල් තියෙනවා. දැන් රූපවාහිනියක නම් සමහර මුළු වැඩසටහනක්ම කරනවා. පැය භාගයක විතර වැඩසටහනක් දැන් ටෙලිසින් එකකින් කරන්නේ සමහර වැඩසටහන විනාඩි 20යි විනාඩි 15යි. ලොකු දැන්වීම් යන්නේ වෙයි. හරි? ඒ වගේ දැනුවත් කිරීම මේ කරන අවස්ථාවල පත්තරයක නම් පිටුවක් විතර යනවා. දැන් රක්ෂණ ආයතනයක නියෝජිතයෙක් අපිව ඇවිල්ලා දැනුවත් කරන්නේ, ගෙදරට ඇවිල්ලා අපිව මුණ ගැහිලා දැනුවත් කරනවා සමහරලාට. මොකද අපේ භාණ්ඩය ගැන අපි කිසි දෙයක් දන්නේ නැත්තම්. ඒතර ඒ වගේ මේ දැන්වීමක තියෙන ප්‍රධාන අරමුණක් තමයි ප්‍රචාර දැන්වීමක තියෙන දැනුවත් කිරීම කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි පෙළඹවීම කියලා කියන්නේ භාණ්ඩය මිලදී ගන්න අපි උනන්දු කරනවා. දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ ප්‍රචාර දැන්වීම වෙනම තියෙනවා. හරි, විස්තරාත්මක ප්‍රචාරණය කියලා ඒකට කියන්නේ විස්තරාත්මක ප්‍රචාරණය. දැන් පෙළඹවීම සඳහා පුතා වෙනම තියෙනවා විවිධ දැන් තහවුරු ප්‍රචාර දැන්වීම තියෙනවා, ජීවනශෛලී ප්‍රචාර දැන්වීම තියෙනවා. ඒ පෙළඹවීමට පාවිච්චි කරන්නේ නළුවෝ, නිලියෝ, ක්‍රීඩකයෝ ඒ වගේ අය. දැන් ප්‍රසිද්ධ නිලියක් ලක්ස් ගන්නවා. ප්‍රසිද්ධ නිලියක් බාත් ටබ් එකක බැහැලා ලක්ස් ගන්නවා, මෙහෙම ලක්ස් ගන්නවා. ගෑවාම ඉතින් සාමාන්‍ය පරිභෝගික ජනතාව හිතනවා මෙයා සුදු වෙලා තින්නේ ලක්ස් ගාලා වෙන්නේ නැති කියලා. නේ? එතකොට සාමාන්‍ය පරිභෝගික ජනතාවට මේ භාණ්ඩේ ගන්න හිතෙනවා. ඉතින් ඒ වගේ මේ පෙළඹීමේදී කරන්නේ ප්‍රසිද්ධ චරිත පාවිච්චි කරලා ඇඩ්වර්ටයිස්මන්ට් හදනවා. ඊට පස්සේ පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්න පෙළඹෙනවා. සිහිපත් කිරීමේදී කරන්නේ වරින් වර භාණ්ඩේ දැන් ඕනේ කියලා සිහිපත් කරනවා. ඒවට ඊටාම කෙටි දැන්වීම් කියනවා හොඳටම ඇති. දැන් සමහරලාට පීසා හට් එකෙන් අපිට බ්‍රාස්පතින්දට මැසේජ් එකක් එනවා. බ්‍රාස්පතින්ද රැයට සමහර මැසේජ් එකක් එනවා. නිකන් සාමාන්‍ය කෙටි පණිවිඩයක්. ඒකෙ තියෙන හෙට සිකුරාදා හෙට ලාර්ජ් පීසා එකකට මේ මීඩියම් පීසා එකක් නොමිලේ. ලාර්ජ් පීසා දෙකකට තව ලාර්ජ් පීසා දෙකක් නොමිලේ. ඒ වගේ ප්‍රොමෝෂන්ස් යනවා ඒගොල්ලන්ගේ. ඒකරුම් වැඩි කරගන්න. ඒතර ඒගොල්ලෝ අර සිකුරාදා නම් බ්‍රහස්පතින්දා තමයි ඒගොල්ලෝ ඒක කියන්නේ. හවස 3ට විතර නෙස්ටමෝල්ට් ඇඩ් යනවා. හවස 3ට 4ට 5ට ඒක නෙස්ටමෝල්ට් එකක් බොන්න දැන් සුසු වෙලාවයි වගේ දෙයක් නේද? දැන් පොඩි දැන්වීමක් ඇති. දැන් සමහර දැන්වීම් තියෙනවා මේ හවස 6ට විතර යනවා දැන්වීම්. දැන් මෝටින් වේලාවයි. ඔන්න දැන් ඇඩ් එක එතනින් ඉවරයි. මේ තප්පර ගානයි ඇඩ් එක යන්නේ. මధుරෙක් යනවා මරනවා. දැන් මෝටින් වෙලාව 6ට තමයි 6 කිට්ටුවෙන් තමයි ඇඩ් එක යන්නේ. ඒතර මේ භාණ්ඩේ ඕනේ කියන අවස්ථාව සිහිපත් කරන එක තමයි එතෙන්දි කරන්නේ. දිරිගැන්වීමේදී කරන්නේ පුළුවන් තරම් භාණ්ඩ මිලදී ගන්න වෙළඳපළට යවන්න පුළුවන් විදිය දැන්වීම තමයි එතෙන්දි කරන්නේ. ඉතින් ඒ වගේ මේ ප්‍රචාරණයේ තියෙනවා විවිධ අරමුණු. මේ අරමුණු ASCII දෙන්න ඕන දේවලුත් තියෙනවා. දැන් දැනුවත් කිරීම යටතේ පාරිභෝගිකයට දැන්වීම හරහා දී යුතු තොරතුරු ටිකක් තියෙනවා. හරි, පෙළඹීම යටතේ දී යුතු තොරතුරු ටිකක් තියෙනවා. හරි, ඒව බලමු අපි දැන් එන. ඉස්සෙල්ලා පුතාලා හයිලයිට් පෙන් එකක් අරගෙන ප්‍රචාරණයේ අරමුණු 4 හයිලයිට් කරගන්න. දැනුම් දීම, පෙළඹවීම, සිහිපත් කිරීම, දිරිගැන්වීම කියන ඒවා. හරිද? අපි දෙකක් තුනක් මතක තියාගන්න බලන්න. දැනුම් දීම යටතේ සාමාන්‍යයෙන් මොනවාද භාණ්ඩේ ප්‍රතිලාභ ගැන දැනුවත් කරනවා. දෙවෙනි එක භාණ්ඩේ ක්‍රියාකාරීත්වය කොහොමද භාණ්ඩේ වැඩ කරන්නේ කියන එක පිළිබඳ දැනුවත් කරනවා. වැරදි ආකල්ප, බියසක වගේ දේවල් දුරු කරනවා. රයිට්. පෙළඹීමේදී සන්නම් වර්ණය ගොඩනගනවා. ඒ කියන්නේ එක පාරිභෝගිකෙක් පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක මාරු කරන්න තරම් දැන්වීම එෆෙක්ටිව් වෙනවා. ඊට පස්සේ පාරිභෝගිකගේ සිතුවිලි සිතැඟි වෙනස් කරනවා. නොපමාව භාණ්ඩය මිලදී ගන්න පාරිභෝගිකයා පොළඹවනවා. දැන් සිහිපත් කිරීම යටතේ බලන්න. සිහිපත් කිරීමේදී මිලදී ගන්න පුළුවන් ස්ථාන සිහිපත් කරනවා.
නුදුරු දිනයකදී භාණ්ඩයේ ඌමනාය කියන එක සිහිපත් කරනවා. භාණ්ඩය පිළිබඳ මතකය පාරිභෝගිකයාගේ මනසේ නිතරම රඳවනවා. right දිරිගැන්වීම යටතේ බලන්න නිෂ්පාත නිවැරදි ඒවා බව තහවුරු කරනවා. හරි. ඒකෙත් භාණ්ඩය පිළිබඳ මතකයේ පාරිභෝගිකයාගේ මනසේ රඳවනවා. ඕගොල්ලෝ නිකන් දාල වශයෙන් මේක ඇතුලේ තියෙන කාරණා බලන්න. මූලික අරමුණු හතර මෙහෙම මතක තියාගත්තොත් ඉතින් මේවා නම් කළා පැහැදිලි කරන තමයි එන්නේ. අර පොයින්ට්ස් වශයෙන් ලියන්නේ නැහැ. නම් කළා පැහැදිලි කරන්නේ එන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු පුතා ප්‍රචාරණයේ තියෙන වාසි මොනවද කියලා. පාරිභෝගිකයට තියෙන වාසි මොනවද කියලා ප්‍රචාරණේ. දැන් ව්‍යාපාරිකයට සහ පාරිභෝගිකයට දෙන්නම. දැන් හොඳ ප්‍රචාර දැන්වීමක් ගියාම ඇත්තටම පාරිභෝගිකය දැනගන්නවා හරිම භාණ්ඩේ මොකක්ද කියලා. එතකොට එයා හරිම නිවැරදිම භාණ්ඩය මිලදී ගන්න නිසා ව්‍යාජ භාණ්ඩ, බාල භාණ්ඩ මාකට් එකකින් ඉවත් කරන්න ප්‍රචාර දැන්වීමක් වැදගත් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි භාණ්ඩය පිළිබඳ පූර්ව දැනුමක් පාරිභෝගිකයට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක නිසා භාණ්ඩය මිලදී ගන්න ප්‍රමාණය වැඩි, ව්‍යාපාරිකයා පැත්තේ විකුණුම් වර්ධනය වෙනවා. භාණ්ඩ පිළිබඳ ප්‍රතිරූපය වර්ධනය කරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසිදායක දේවල් වෙළඳපළට ගිහිල්ලා පාරිභෝගිකයට භාණ්ඩය හඳුනා ගන්න. මේ මචං අර ඇඩ් එකේ ගිය භාණ්ඩ කියලා ඒක අඳුර ගන්න ඒක පහසු වෙනවා. බලන්න භාණ්ඩය පිළිබඳ පාරිභෝගික අවබෝධය ඉහළ යනවා. භාණ්ඩයට ඇති වෙළඳපළ ඉල්ලුම වැඩි වෙනවා. ව්‍යාපාරිකයා පැත්තෙන් තරඟට මුහුණ දීම පහසුයි. ව්‍යාජ භාණ්ඩ, බාල භාණ්ඩ වෙළඳපළින් ඉවත් වෙනවා. මොකද භාණ්ඩේ පාරිභෝගිකයට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වීම නිසා. නැති ඉල්ලුමක් නව ඉල්ලුමක් නිර්මාණය කරන්න ප්‍රචාරණය කියන එක උපකාර වෙනවා. හැබැයි ඉතින් ප්‍රචාරණය අවාසිත වෙනවා. ඒකත් තමයි පාරිභෝගිකයාගේ තීරණ ගැනීමකදී අහිතකරව බලපාන්න පුළුවන්. එයා භාණ්ඩයක් පිළිබඳ හොඳ තීරණයක් අරන් ඉන්නවා. නමුත් ප්‍රචාරණය කළාට පස්සේ තීරණ වෙනස් වෙනවා. ඒක නේ සුපර් ස්ටාර් තරඟයකට ඇවිල්ලා සින්දුව හොඳට කිව්වට පස්සේ ජජස්ලා 5 දෙනෙක් විතර එනවා. ඒ ජජස්ලා කතා කරනවා තමන්ගේ ටීම් එකට එන්න කියලා. අරයා ගෙදෙද්දි හිතාගෙන ඉන්න ටීම් එකට නෙමෙයි සමහරලාට අතෙන්දි යන්න වෙන්නේ. නේ ඒ කියන දේවල් වලට අනුව අනිවාර්යයෙන්ම වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. නැත්තේ නේ. හරි. ඉතින් පාරිභෝගිකයාගේ තීරණ ගැනීම කෙරෙහි අහිතකරව බලපාන්න පුළුවන්. සංස්කෘතික පරිහානීන් වගේ දේවල් වෙන්න පුළුවන්. සමහරට ප්‍රචාර දැන්වීම වල මුදල භාණ්ඩයේ මිලටත් අනිවාර්යෙන් එකතු වෙනවා. නේ මේ වගේ අවාසි තියෙන්න පුළුවන්. මෙහෙම ලියන්නේ. ප්‍රචාරණ වියදම් නිසා භාණ්ඩවල මිල වැඩි විය හැක. ප්‍රචාරණ වියදම් නිසා භාණ්ඩවල මිල වැඩි විය හැක. මිල වැඩි විය හැක. සංස්කෘතික පරිහානීන් සිදු විය හැක. සංස්කෘතික පරිහානීන් සිදු විය හැක. ඊට පස්සේ ඇතැම් ප්‍රචාරණ දැන්වීම් තුලින් පාරිභෝගිකයා නොමග යැවීම. ඇතැම් ප්‍රචාර දැන්වීම් තුලින් පාරිභෝගිකයා නොමග යැවීම. right. හරි. ඊට පස්සේ ප්‍රසිද්ධිය කියන එකට යමු. බලන්න පුතේ ප්‍රසිද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? දැන් මම ඔයාලට කිව්වා කිසිම වියදමක් දරන්නේ නැතුව ආයතනයේ භාණ්ඩ හා සේවා පිළිබඳව බාහිර පාර්ශ්වයක් මොනවා හරි අදහසක් දක්වනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? ප්‍රසිද්ධිය කියලා. බලන්න ව්‍යාපාර ආයතනයේ කිසිදු පිරිවැයක් නොදරා, ඉදිකාකන පිරිවැයක් නොදරා කියන එකට අලවිය වැඩි කිරීමට අදාළ වන පරිදි ස්වාධීන පාර්ශ්වයක් විසින් ආයතනයේ භාණ්ඩ හා සේවා පිළිබඳව කරනු ලබන ඇගයීමකි. උදාහරණ ලියන්න. උදාහරණ
ආයතනයේ භාණ්ඩවල ගුණදොස් පිළිබඳව පාරිභෝගිකයෝ සමාජ ජාල හරහා Facebook එක කියන්නේ කෙලිම ලිඳ ළඟ වගේ තමයි නේ ඔක්කොම උපදූපටක ෂෙයා වෙනවනේ පාරිභෝගිකයෝ සමාජ ජාල හරහා අදහස් දැක්වීම සමාජ ජාල හරහා අදහස් දැක්වීම right හරි ප්‍රසිද්ධිය හා ප්‍රචාරණ අතර සමානකම් අපි ලියමු සමානකම් කීපයක් භාණ්ඩ හා සේවාවල විකුණුම් වර්ධනය භාණ්ඩ හා සේවාවල විකුණුම් වර්ධනය විකුණුම් වර්ධනය ඊළඟ නිෂ්පාදකයා නොවන පාර්ශවයක් සහභාගී වීම බාහිර පාර්ශවයක් මගින් මේක කරන්නේ නිෂ්පාදකයා නොවන පාර්ශවයක් සහභාගී වීම ඊළඟ භාණ්ඩ හා සේවා පිළිබඳව භාණ්ඩ හා සේවා පිළිබඳව අදහසක් ඉදිරිපත් වීම භාණ්ඩ හා සේවා පිළිබඳව අදහසක් ඉදිරිපත් වීම හරි. ඒතර වෙනස්කම ඔයා දන්නවා ප්‍රචාරණයේ සල්ලි දීලා කරන්නේ ප්‍රසිද්ධිය කියන එක නොමිලේ කරන්නේ. ඒකයි මේ දෙකේ තියෙන මූලික වෙනස්කම වෙන්නේ. හරි. එමනම් අපි ඊළඟ පිටුවට යමු. ඊළඟ පිටුවට යමු. අපි දැන් ඉවර කළේ දරුවනේ ප්‍රචාරණය කියන මාතෘකාව සාකච්ඡා කළා තමයි අපි අවසන් කළේද? ප්‍රචාරණය. දැන් අපි ඊළඟට සාකච්ඡා කරමු අපේ මාතෘකාව තමයි විකුණුම් ප්‍රවර්ධනය. විකුණුම් ප්‍රවර්ධනය. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇවිල්ලා ෂණික ප්‍රතිඵල. දැන් ප්‍රචාරණය කළා ආයතනයක විකුණුම් වැඩි වෙන්න ටික කාලයක් යනවා. අපි Facebook එකේ දැන්වීමක් දැම්ම හැටි අපි අලෙවි වැඩි වෙන්නේ නැහැ. දැන්වීම් දාලා තමයි ඒක ටික ඉල්ලුමක් කියන එක හදා ගන්න ඕනේ. ඒතර මේ විකුණුම් ප්‍රවර්ධනය කියන එකේ තේරුම තමයි ඒකේ විකුණුම් ප්‍රවර්ධනය එහෙම නෙමෙයි විකුණුම් ප්‍රවර්ධනය විකුණුම් පොප් අප් වෙනවා. ඒ කියන්නේ නැත්තම් අපි කියනවා මේ ටග් ගාලා වර්ධනය වෙනවා. හරි? දැන් උදාහරණයක් විදිහට සේල් දානවා. අවුරුද්ද අවසානයේදී සේල් දානවා. නේ මේ 1,47,000 භාණ්ඩ 1,25,000. මෙච්චර ඩිස්කවුන්ට් එකක් තියෙනවා. 31කට පෙර මිලදී ගන්න කොහොමද? දෙසැම්බර් 31කට ගිහිල්ලා ඉස්සෙල්ලා ගිහිල්ලා මිනිස්සු ගන්නවා මේ භාණ්ඩ. එහෙම 150, 125, 110 ලොකු ඩිස්කවුන්ට් රේට් යනවා. ඒතර මිනිස්සු මේ පෙළඹෙනවා මේ කාලෙදී භාණ්ඩ මිලදී ගන්න. අන්න ඒකට අපි කියනවා පුතා විකුණුම් ප්‍රවර්ධනය කියලා. කෙටි කාලීනව විකුණුම් වර්ධනය කරන්න ගත හැකි ක්‍රියාමාර්ගය. ආයතනයක් විසින් අනුගමනය කරනවා. දැන් මේක මේ විකුණුම් ප්‍රවර්ධනය කියන එකේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි පාරිභෝගික ප්‍රවර්ධනය තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි පාරිභෝගික ප්‍රවර්ධනය තියෙනවා. අනිත් එක තමයි ව්‍යාපාරික ප්‍රවර්ධනය නැත්නම් කාර්මික ප්‍රවර්ධනය තියෙනවා. කාර්මික ප්‍රවර්ධනය තියෙනවා. හරි? මේක ඇත්තටම සිලබස් එකේ මෙහෙම බෙදලා නැහැ. සිලබස් එකේ මෙහෙම බෙදලා නැතුණාට සිලබස් එකේදී මේකෙන් ප්‍රශ්න අහනවා. මේ ආශ්‍රිතව ප්‍රශ්න අහනවා. ඒතකොට ඔයාලට මේ බෙදා හැරීම කියන එක වැදගත්.
පාරිභෝගික ප්‍රවර්ධනය කියලා කියන්නේ භාණ්ඩය මිලදී ගන්න පාරිභෝගිකයෝ ඉන්නවනේ. කියන්නේ අවසන් චේතනාවෙන් භාණ්ඩය මිලදී ගන්න නෑ. මරදුනා මට. මේක මෙහෙම ඉන්න ඕන. ගනුදෙනු කරු ප්‍රවර්ධනය. එම ඉන්න ඕන. ගනුදෙනු කරු ප්‍රවර්ධනය අනිත් එක තමයි මේක වෙළඳ ප්‍රවර්ධනය වෙන්නේ. හරි. අපේ ගනුදෙනු කරුවන් ප්‍රවර්ධනය කිරීම සහ වෙළඳ ප්‍රවර්ධනය. ගනුදෙනු කරු ප්‍රවර්ධනය කියලා කියන්නේ භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ උනන්දු කරනවා. භාණ්ඩය මිලදී ගන්න පාරිභෝගිකයෝ උනන්දු කරන උපක්‍රම වලට තමයි ගනුදෙනු කරු ප්‍රවර්ධන උපක්‍රම කියලා කියන්නේ. වෙළඳ ප්‍රවර්ධනදි කරන්නේ භාණ්ඩය විකුණන්න උනන්දු කරනවා. මෙතෙන්දි භාණ්ඩය ගන්න උනන්දු කරනවා. මෙතෙන්දි විකුණන්න උනන්දු කරනවා. මේ දෙකේදීම වෙන්නේ විකුණුම් වර්ධනය වීම. නිෂ්පාදකයාගේ හරි නැත්නම් ප්‍රධානියාගේ හරි විකුණුම් වර්ධනය වීම තමයි මේ දෙකේදීම වෙන්නේ. තමන්ගේ සේවකයන් උනන්දු කරනවා විකුණන්න, තමන්ගේ පාරිභෝගිකයන් කස්ටමර්ස් උනන්දු කරනවා මිලදී ගන්න. මේගොල්ලෝ උනන්දු වෙලා විකුණනවා, මේගොල්ලෝ උනන්දු වෙලා මිලදී ගන්නවා. දෙකේදීම එකම ප්‍රතිඵලයේ විකුණුම් වර්ධනය වෙනවා. ගනුදෙනු කරු ප්‍රවර්ධනයේ බෙදෙනවා පුතේ කොටස් දෙකකට. එකක් තමයි පාරිභෝගික භාණ්ඩ ප්‍රවර්ධනයේ තියෙනවා. නැත්නම් පාරිභෝගික ප්‍රවර්ධනයේ තියෙනවා. අනිත් එක තමයි කාර්මික ප්‍රවර්ධනයේ තියෙනවා. කාර්මික ප්‍රවර්ධනයේ තියෙනවා. දැන් අපි දන්නවා භාණ්ඩ මිලදී ගන්නකොට අවසන් පාරිභෝජන චේතනාවෙන් භාණ්ඩ මිලදී ගන්න අය ඉන්නවා. එයාලා ගන්න කෙලින්ම පාරිභෝජනට. එයාලා කියන්නේ එවැනි අයට භාණ්ඩ මිලදී ගන්න ඇති කරන දිරිගැන්වීම තමයි පාරිභෝගික ප්‍රවර්ධන උපකරණ කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ෆ්‍රයිස් ඕෆ් එකක් අපි ඒකට කියනවා මිලාඩු කිරීමක්. නැත්නම් කූපන් එකක්. ඒ කියන්නේ භාණ්ඩය මිලදී ගන්නකොට ඩිස්කවුන්ට් එකේ කූපන් එකට එක්ක හොයනවා. ඒ වගේ වාරික වශයෙන් වාරික ගෙවීමේ ක්‍රමයක් නේද? ඒ වගේ දෙයක් ඒ වෙයිලා පාරිභෝගිකයා කියන්නේ භාණ්ඩය මිලදී ගන්න පාරිභෝගිකයා උනන්දු කරන ක්‍රම. කාර්මික ප්‍රවර්ධනය කියලා කියන්නේ පුතේ කියන්නේ මේ නැවත කියන්නේ අවසන් පාරිභෝගික චේතනාව නෙමෙයි එක්ක නැවත විකුණන්න හරි වෙනත් භාණ්ඩ හරි ගන්න කාර්මික භාණ්ඩ නැත්නම් ව්‍යාපාරික චේතනාවෙන් භාණ්ඩ ගන්න උනන්දු කරන. දැන් උදාහරණයක් විදිහට ප්‍රවාහනය කර දීම. ලොකු මැෂින් එකක් ගන්න එක්කනට ප්‍රවාහනය කරලා දෙනවා. ඒ වගේ උපදෙස් සැපයීම. ඒ වගේ වගකීමේ කාලයන් ලබා දීම මැෂින් වලට වගේ දේවල් වැදගත් වෙනවා. නේ? එතකොට ඒ වගේ මේගොල්ලන්ටත් වාරික වශයෙන් ගෙවීමේ හැකියාව, වාරික ගෙවීමේ හැකියාව, ණය මත භාණ්ඩේ ලබා දීම. ඔන්න වගේ දේවල් මේ කාර්මික පැත්තට උපකාර වෙනවා, ව්‍යාපාරික පැත්තට උපකාර වෙනවා. මේවා ඔක්කොම භාණ්ඩ මිලදී ගන්න ඇති කරන මිලදී ගන්න උනන්දු ඇති කරන උපකරණ. මිලදී ගැනීම සඳහා උනන්දුවක් ඇති කරන උපකරණ තමයි මේව. වෙළඳ ප්‍රවර්ධනයේදී වෙන්නේ පුතා එතෙන්දිත් මේකේ ප්‍රභේද දෙකක් තියෙන. එකක් තමයි වෙළඳ සේවක ප්‍රවර්ධන තියෙනවා. තමන්ගේ සේවකයෝ තමන්ගේ සේල්ස් රෙෆ්ලා ලොරි යන සේල්ස් රෙෆ්ලා. හරි? නැත්නම් ඉන්ෂුරන්ස් කම්පැනි එක නම් රක්ෂණ නියෝජිතයෝ. එයාලා උනන්දු කරන්නේ ඒගොල්ලන්ට දීමනා දෙනවා. එක දීමනා. ඒ වගේම ඒගොල්ලන්ට කොමිස් ලබා දීම් කරනවා. ඒගොල්ලන්ට දිරිගැන්වීම් වගේ දේවල් දෙනවා. ඒ වගේම උසස් වීම් වගේ දේවල් දෙනවා. ඒ වගේම වැටුප් වර්ධක වගේ දේවල් දෙනවා. ඒගොල්ලෝ ටාගට් ඇචීව් කරාම ප්‍රසාද දීමනා වගේ දේවල්, වාර්ෂික ප්‍රසාද දීමනා, ඒ වගේ දේවල් දෙනවා සේවකීන්ට. ඒ වගේම නියෝජිතයින් ප්‍රවර්ධනය කරන අපේ තොග සහ සිල්ලර වෙළඳ නියෝජිතයෝ ඉන්නවනේ. අපේ බඩු විකුණන අය. ඒගොල්ලන්ට දෙනවා නොමිලේ භාණ්ඩ. නොමිලේ භාණ්ඩ කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට බීම බෝතල් 10ක් ගත්තාම බීම බෝතල් 2ක් නිකන් දෙනවා. යෝගට් 10කට යෝගට් 4ක් නිකන් දෙනවා. එක්කෝ ගෙදර අයට පරිහරණය කරන්න පුළුවන්, නැත්නම් ඩිස්කවුන්ට් එකක් දීලා විකුණ ගන්න හරි පුළුවන්. නොමිලේ භාණ්ඩ. ඊට පස්සේ ප්‍රදර්ශන දීමනා දෙනවා. ප්‍රදර්ශන දීමනා කියලා කියන්නේ නිෂ්පාදකයාගේ භාණ්ඩ ඉස්සරහාම රැක් එකක් ගහලා මේ දාලා තිබ්බොත් ඒකට වෙලෙන්දට සල්ලි හම්බ වෙනවා. දැන් කොකාකෝලා ආයතනය නොමිලේ ෆ්‍රිජ් එකක් දෙනවා. හැබැයි ඒ ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ කොකාකෝලා ආයතනයේ නිෂ්පාදනය. එහෙම එකක් තියෙනවා. නමුත් එහෙම ගන්න මුදලාල්ලා මේ අලියා බීම අරව මේවත් දාලා තියෙනවා. ඉතින් මේ නියෝජිතයාට මොකුත් කියන්නේ නැහැ. ඔන්න ඒ වගේ ප්‍රදර්ශන දීමනා තියෙනවා. හරි? නොමිලේ භාණ්ඩ දෙනවා. හරි. ඒ වගේ මේ වෙළඳ නියෝජිතයන්වත් උනන්දු කරන්න පුළුවන්. දැන් ඔයාට තේරෙනවනේ පුතේ එක උපකරණයක් පාවිච්චි කළ වැඩක් නැහැ. නිකන් මේ සේල් දාලා වැඩක් නැහැ. අනිත් ඒවත් එක තමයි ඒව යන්න ඕනේ. මේ වගේ ආයතනයක භාණ්ඩ මිලදී ගන්න සහ විකුණන්න ඇති කරන පෙළඹවීමක් තමයි විකුණුම් ප්‍රවර්ධනයේදී මූලික වශයෙන්ම වෙන්නේ. හරි. එහෙනම් අපි මේ නෝට් එක ලියමු බලන්න. නෝට් එක ලියමු බලන්න.
හරි අපි පෙළමු පිටුවංක 28 විකුණුම් ප්‍රවර්ධනය. බලන්න භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හෝ විකිණීම සඳහා සිදු කරන කෙටි කාලීන දිරිගැන්වීම් විකුණුම් ප්‍රවර්ධන ලෙස හැඳින්වේ. හයිලයිට් කරගන්න. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හෝ විකිණීම සඳහා කරන කෙටි කාලීන දිරිගැන්වීමට අපි කියනවා විකුණුම් ප්‍රවර්ධනය කියලා. විකුණු ප්‍රවර්ධනයේ කොටස් දෙකක් තියෙනවා. එකක් ගනුදෙනුකරු ප්‍රවර්ධනය, අනිත් එක තමයි වෙළඳ ප්‍රවර්ධනය. ගනුදෙනුකරු ප්‍රවර්ධනයේ පාරිභෝගිකයෝ සහ කාර්මිකයෝ කියලා බෙදෙනවා. වෙළඳ ප්‍රවර්ධනයේ සේවකයෝ සහ නියෝජිතයෝ තුගහ සිල්වර වෙළඳුම් කියලා බෙදෙනවා. හරි ක්වෙස්චන් එකට යමු. විකුණු ප්‍රවර්ධනය මගේ ඉටු කර ගැනීමට අපේක්ෂිත පරමාර්ථ මොනවද කියලා අහනවා. මේව ලියන්න. විකුණුම් ශනිකව වැඩි කර ගැනීම. විකුණුම් ශනිකව වැඩි කර ගැනීම. විකුණුම් ශනිකව වැඩි කර ගැනීම. තව භාණ්ඩ මිලදී ගනු ලබන පාරිභෝගිකයින්ට සහන සැලසීම. භාණ්ඩ මිලදී ගනු ලබන පාරිභෝගිකයින්ට සහන සැලසීම. ඊළඟට භාණ්ඩ විකිණීම සඳහා තම සේවකීන් සහ නියෝජිතයින් දිරිගැන්වීම. තම සේවකීන් සහ නියෝජිතයින් දිරිගැන්වීම. ඊට පස්සේ වෙළඳපළ කොටස වර්ධනය කර ගැනීම. වෙළඳපළ කොටස වර්ධනය කර ගැනීම. වර්ධනය කර ගැනීම. හරිද? හරි. ඊට පස්සේ ප්‍රවාදන උපකරණ වෙන වෙනම අඳුල්ලා දෙන්න කලින් අර කැටගරි මේ බෙදලා තියෙන එක ඉස්සෙල්ලා අපි ප්‍රවාදන උපකරණ වලින් කියවෙන්නේ මොකක්ද කියන එක චුට්ටක් කියවගෙන යමු පුතේ. පිටුවක 29 තියෙනවා විකුණුම් ප්‍රවාදන උපකරණ කියලා. පුතාලා ඒක කියවලා හයිලයිට් කරගන්න යන්නේ. ඒ නිසා ගන්න හයිලයිට් පෑන අතට බලන්න මිල අඩු කිරීම කියලා කියන්නේ භාණ්ඩයේ ලකුණු කරපු මිලෙන් යම්කිසි ප්‍රමාණයක් අඩු කිරීම හයිලයිට් කරගන්න. ඕක ඉතින් දෙන ලද කාල පරිච්ඡේදයක් දක්වා තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි සේල් කියලා කියන්නේ ඒකයි. සාම්පල් කියලා කියන්නේ භාණ්ඩ මිලදී ගන්නකොට ඒ භාණ්ඩයෙන් යම්කිසි ප්‍රතිශතයක් යම්කිසි කොටසක් අපිට පරිහරණය සඳහා දීලා ඒ ලැබෙන අත්දැකීමෙන් භාණ්ඩයක් මිලදී ගන්න අවස්ථාව සලසනවා. දැන් උදාහරණ පළතුරු ගන්න ගියාම අඹ ගන්න ගියාම අපිට පොඩි අඹ කෑල්ලක් දෙනවා. කොමඩු ගන්න ගියාම කොමඩු කෑල්ලක් දෙනවා. දොදොල් ගන්න ගියාම දොදොල් කෑල්ලක් දෙනවා. අපිට සාම්පල් එකක් දීලා අපි මේ සාම්පල් එක පරීක්ෂා කරලා බලලා භාණ්ඩය පිළිබඳව සැටිස්සලා භාණ්ඩය අරන් යන වෙලාවල් තියෙනවා. සමහරවිට කපලා තියෙන අඹ ගෙඩිය නම් පැණිම බෙන් රහයි. නේද? ඔය අනුරාධපුර මිහින්තලේ පැත්තේම ගියාම අඹ එහෙම තියෙනවා සෑහෙන්නේ. ඉතින් දුර පළාත්වල සංචාරක වෙනවා කියලා වෙලෙන්දු දන්නවා. ඒගොල්ලෝ කපලා තියෙන අඹ ගෙඩිය අරගෙන අපි කෑවහම ඒක ගොඩක් රසයි. හරි? ඊට පස්සේ අපි ගමේ ඉතුරු ගෙවල් වලට ගෙවන්න මේ බෙදන්න කියලා අඹ අරගෙන එනවා. ඇවිල්ලා අඹ බෙදනවා. ඒ ගෙවල් වලට අමු අඹ අරන් එන්නේ බෙදනවා. බෙදලා ඊට පස්සේ මේ මිනිස්සු අපේ මූණවත් බලන්නේ. ඇයි අර අඹ ළමයි ඉදුණාම ගොරක වගේ හොද්දට දාත හැකි. ගොරක වලට හොද්දට දාත හැකි. කියන්නේ වෙලෙන්ද රවට්ටලා තින්නේ අපි. ඒ නිසා ඕගොල්ලෝ යමක් මිලදී ගන්නකොට අඹ වගේ දෙයක් නැත්තම් පළතුරු අරම මිලදී ගන්නකොට ඕගොල්ලන්ට දෙන සාම්පලේ මත ඕගොල්ලන්ගේ තීරණය ගන්න එපා. සාම්පල් එක මත තීරණ ගන්න නැතුව නැනවත් පාරිභෝගිකයෙක් විදිහට වැඩ කරන්න ඕනේ. නේද? දැන් කිතුල් පැණි ගන්නවා නම් කිතුල් පැණි ගන්නකොට පරීක්ෂා කරන විදි තියෙනවා.
කිතුල් පැණි සාමාන්‍යයෙන් බෝතලේ මූඩියටම පුරවන්න බෑ. මොකද ඒකේ ටිකක් ඇතුලේ පැහෙනවා වගේ වෙනවා. එතකොට බුබුලු වගේ එනවා. එතකොට බෝතලේ පැලෙනවා. ඒක නිසා ඒක අර ටිකක් පල්ලෙහාට තමයි දාන්නේ. දැන් මම මේක උඩට අර මණ්ඩි වගේ එකතු වෙලා තියෙනවා. එහෙන් බලන්න පුළුවන්. හොඳ කිරිහට්ටියක් මෙහෙම අනිත් පැත්ත හරවන්න පුළුවන්. කිරිහට්ටිය ඔහම හරවන්න පුළුවන්. ඒ කිරි ටික ඒ තරම් ඒ කියන්නේ ඒ තරම් හොඳට ඝනකමට මෙල්ටලා තියෙන්නේ. හරි මෙහෙම දමලා මෙහෙම ගසන්න බෑ. ඕම මෙහෙම පැත්තකට ඕම හරවන්න පුළුවන්. දැන් සම්පූර්ණයෙන් මේ අනිත් පැත්ත හරවන්න නැතුණත් ඕම පැත්තකට හරවන්න පුළුවන් වැටෙන්නේ. එහෙම පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා. අර කිරිහට්ටිය උඩ නිකන් අර යොදේ වගේ මේ බැඳිලා මෙහෙම තියෙනවා අර පොඩි මේ පටලයක් වගේ බැඳිලා. සමහර වෙලෙන්දු එකට සවුකොලයක් දානවා. මේ නෝන හොඳයි මේ බලන්නකෝ මේ පටලේ වගේ තියෙනවා කියලා ඉවරලා එක එක වෙන වෙන පටල පෙන්නන්න ගන්නවා. තේරෙනවද? තමන්ගේ ඇස් දෙකේ තියෙන අඳුරු වලාපටල අයින් කරලා භාණ්ඩයක් මිලදී ගන්න තමන් දැනගන්න ඕනේ. තේරෙනවද මං කියන දේ පුතේ? දැන් සාම්පල් එකක් බලනවා නම් ඒ සාම්පල් එක දැන් සාම්පල් එක දෙනවා කොහොමද තමන් අඹ ගන්නවනේ. සාම්පල් එක නෙමේ තමන් ඉදිච්චම නම් ගන්න තමන්ට පුළුවන් ඒ තමන් ගන්න අඹ ගොඩෙන් ආහඹු ලෙස ගෙඩියක් තෝරගෙන කපලා බලන්න. එතකොට ඒවා කටේ තියන්න බැරි නම් ඒ කපපු ගෙඩියට සල්ලි ගෙවලා එන එක වෙනම දෙයක්. හරි නමුත් රැවටෙන අවශ්‍යතාවයක් නෑ. ඉතින් සාම්පල් දෙන අවස්ථාවල් තියෙනවා. සමහර මිනිස්සු නේද ඔය කඩවල වලට ඇවිල්ලා සාම්පල් එක කොච්චර පාවිච්චි කරන වෙලාවල් තියෙනවද? දැන් සමහර හාල් කඩවල වල එහෙම හාල් තොග කඩවල වල එහෙම හාල් වෙන වෙනම තියලා තියෙනවා. තසින් වල හාල් තියලා තියෙනවා. ඒ සමහර මිනිස්සු ඇවිල්ලා මේ හාල් එකට මේ මත දාලා මුදලාලි මේ හාල් කොහෙන්ද ගෙනාවේ කියලා හාල් මේ ග්‍රෑම් 100ක් විතර මේ කටේ දා ගන්න මුදලාලිත් එක්ක කතා කරගෙන මුදලාලිත් එක්ක බලන් ඉන්නවා. ඔබට ඇතතරම් කාපම් කියලා බලන් ඉන්නවා මුදලාලි. කාලේ වුණාට පස්සේ කියන මාත්‍යා හාල් කාලේ ඉවරද? කොල්ලෝ ඒ මහත්තයාට වතුර එකක් ගෙනත් දෙන්නකෝ. මහත්තයා ওই වතුර එක බීලා පිටිපස්සේ ලිපක් ඇති ලිප උඩ වාඩි වෙන්නේ. ඒතකොට මහත්තයාගේ බඩේ බත් එක තැම්බෙයි. හරිද? මහත්තයා හාල් ටික කාලන්න තියෙන්නේ මහත්තයා හාල් කන්න එපා කඩේකට ආවම කියලා ඒවා බයිනවා සමහර අය. සාම්පල් එක කියන එක අපිට පරිහරණය කරන්න පුළුවන්. නමුත් අයථා ලෙස පරිහරණය කරන්න යන්න එපා. හරි? නේද? නැත්නම් අඹ ගෙඩියෙන් භාගයක් අතර කාලා රහ නැහැ කිලිවල වෙන තැනකට කියලා තව අඹ ගෙඩියක් කනවා. ඉතින් එහෙම කරන්න බෑ. ඒතර මේක දැනගත්තොත් එහෙම වෙලෙන්දෝ පීයක් අරන් එළවයි පස්සේ. හරි. right. කූපන් එකක් කියලා කියන්නේ දරුවනේ අපි භාණ්ඩයක් මිලදී ගන්නකොට භාණ්ඩේ මිලෙන් යම්කිසි 100ට ගාණක් ඒ කූපන් එකට එකතු කරනවා. එහෙම එකතු කරලා භාණ්ඩේ වටිනාකම ඒ කූපන් එකේ හැදෙනවා. ඒතර අපිට පුළුවන් ඒ කූපන් එකක් දීලා භාණ්ඩේ ගන්න පුළුවන්. ඒක තමයි කූපන් ක්‍රමය කියලා කියන්නේ. මිල ගණුව ප්‍රයිස් පැක් එක කියලා කියන්නේ භාණ්ඩ දෙකක් තුනක් එකට ටැග් කරලා අඩු මිලක් දානවා. දැන් බුරුසුව රුපියල් 60යි දන්තාලේපේ රුපියල් 80යි දෙකම 140යිනේ. දෙකම එකට ටැග් කරලා 120ට දෙනවා. ඒතර දන්තාලේපේ බුරුසුව එකට ගත්තාම අපිට ලාභයක් තියෙනවා. මිල ගුණයක් කියලා කියන්නේ ඒකයි. මුදලක් ආපසු දීම කියලා කියන්නේ අපි රුපියල් 100ක් දීලා භාණ්ඩයක් ගත්තාම අපි අහනවා කීයද කියලා එයා කියන 95යි කියලා. ඊට පස්සේ 95 වෙනකොට එයා අපිට කීයක් දෙනවද? 10ක්ම දෙනවා. රුපියල් 5ක් වෙනකොට 10ක්ම දෙනවා. මාතක වනේ 90යි ගත්තේ කියලා එහෙම දෙනවා. ඒ මුදලක් ආපසු දෙනවා කියලා කියන්නේ ඒ වගේ දෙයක්. හරි? ඒ වගේ සාමාන්‍ය නැත්නම් රිසිට් එකක් එවුවොත් ඒ මුදල ආපහු දෙන වගේ ඒ වගේ දෙයක්. හරි? ඊට පස්සේ තව තියෙනවා ත්‍යාග වගේ දේවල් නේද? ඔය දිනුම් මැදීම් ත්‍යාග මට මතකයි ඉස්සර අපි ඉස්කෝලේ යනකොට තිබුණා තෑගි ටොපි කියලා જાතියක්. රුපියල් 2යි ටොපි එක ගන්න. තෑගි ටොපි. රුපියල් 2ක් දීලා ටොපියක් ගත්තාම ටොපිය ලෙව්වට පස්සේ ඒකේ තියෙනවා පොඩි අංකයක්. ඒ අංකෙට ගැලපෙන මේ තෑගි දාලා තිනවා මේ මුදලාලිගේ කඩේ. අංක 1ට විසිල් එකක්, අංක 2ට බේසමක්, අංක 3ට තොප්පියක්, අංක 4ට කුඩයක්, අංක 5ට බෝල් පොයින්ට් පෑනක් ඒ වගේ තියෙනවා. අංක 5ට CR පොතක් එහෙම තියෙනවා. ඒ තෑගි විතරේ දඬුවම් නෑ. දැන් අංක 6ට කඩේ අතුපතු ගෑම. අංක 7ට කඩේ මකුළු දැල් කැඩීම. අංක 8ට කඩේ මුදලාලිගේ වයිෆ්ගේ රෙදි හේදීම. ඒවනේ අරව තමයි තියෙන්නේ. හරිද? ඉතින් හරියට තෑගි ටොපි ගන්න ළමයි හරියට ගෙවල් වලින් සල්ලි හිම හොරගම් කරගෙන ගිහලා තෑගි ටොපි ගන්නවා. අන්තිමට දෙමව්පිය ඇවිල්ලා කඩවල වලට බයිනවා. සූදු ගහනවා වගේ මේ රුපියල් 2ක් ඉතුරු කරගන්න බෑ. කොහේ රුපියල් 2ක් ළමයා උස්සන් යනවා අර මේ කියලා අන්තිමට ඒක නතරත් වුණා. හැබැයි ඉතින් මේ සමහර තෑගි වලට ගෙදරින් බනින්නේ නැහැ. අපිට වැඩක් නැහැ. ගෙදරට වැඩක් තියෙනවා තෑගි. දැන් රුපියල් 2ක් දීලා තෑගි ටොපියක් කරගෙන ඒකේ අංකේ බැලුවාම අංක 4 තියෙන්නේ. ගිහින් බැලුවාම තඩි බේසමක්, ලොකු බේසමක්. අපිට වැඩක් නැහැ ඒකෙන්.
අපි ඉතින් බයෙන් ගෙදර අරන් යනවා. අරන් ගියාම අම්මා අහනවා කොහෙන්ද මේ බේසෙම ඔබ හොරගම් කළා නේද? ඇත්ත කියපන්. නාන තැනකට ගියා නේද කියලා අපිට ගහන්න දෙනවා. අපි කියනවා අපි තෑගි ටොපියක් අරගෙන මේ අපිට හම්බුණා කියලා. කමන්නේ ගෙදරට ඕන වෙනවනේ කියලා ඔළුවත් අත ගාලා තවත් රුපියල් 2ක් දෙනවා අපිට. අපි ඒ රුපියල් 2 අරගෙන කඩේ ගිහිල්ලා ඊළඟට ටොපියක් කෑම මේකේ නම්බර 1 තියෙන. නම්බර 1ට හම්බෙන්නේ විසිල් එකක්. ඒක ගෙනාපු වෙලාවෙ ඉඳන් ගෙදර යවුම් මේ එළවනවා පස්සෙන්. ඒ අපි රෑ 12ටත් අර විසිල් එක ගහනවා. නිදාගන්න ගිහිල්ලත් අපි කොට්ටයට විසිල් එක තියනද කියලා බලලා චුට්ටක් ගහලා තමයි නිදාගන්නේ. ඔන්න ඔහමයි ඔය ඇහැටි ඔය ඒක ත්‍යාග කියලා කියන්නේ ඒකයි. හරි ඊට වඩා හොඳ තෑගි දැන් දෙනවා නේද? ලොතරැයි ක්‍රම තියෙනවා. ඔය සංගීත සංදර්ශන වල එහෙම ටිකට් එක ගත්තාම ඒක ලොතරැයියක් වෙනවා. ඉතින් ඒක දිනුම් ඇදීමක් කළා සමහරට තෑග්ගක් සංගීත සංදර්ශනයේ ස්ටේජ් එක උඩම ඒ ටිකට් එකේ අයිති පුද්ගලයාට දෙන අවස්ථාවල් තියෙනවා. ඊට පස්සේ නොමිලේ අත්හදා බැලීම් වගේ දේවල් දැන් සමහරට බයික් එකක් වගේ දෙයක් ගන්නකොට වටයක් පදින්න එහෙම දෙනවා. හරි අත්හදා බලන බයික් එකක් තියෙනවා ඩෙන්ටිටි කාඩ් එකේ එම් තියාගෙන තමයි බයිසිකලේ පදින්න දෙන්නේ නැත්නම් දිගටම යයි යන්න කෙල්ලවක් දාගෙන. හරි කොල්ලෙක් ඇවිල්ලා බයික් එකක් ගන්න ඌ බයිසිකලේ චුට්ටක් පදින්න දැන් දෙනවනේ කොහොමත් පදින්න ඇවිල්ලා මේ පදින්නත් ලෑස්ති වෙලා දැන් කෙල්ලවත් නග්ග ගන්නවා. ඉතින් බයික් එක කරන කොල්ල අහනවා අයියේ බයිසිකලේ මේ ෆ්‍රී රයිඩ් එකක් යන්නේ ගෑල්ලමෑව ඕනේ නැහැ නේ කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ නම් මල්ලි මේ මට මේ ගෑල්ලමෑව දාගෙන ගියාම තමයි හරි ගැම්මට මේක පදින්න පුළුවන් ඉන්නේ. මොකද මට නැත්තම් බර හරියට එන්නේ නැහැ. මොකද මෙයාගේ බරත් එක්ක තමයි මම මේ බයිසිකලේ වංගුවේම ගන්නෙ මෙන්න දවස්වලට කියලා. අරගෙන ඕම බයිසිකලේ අරන් ගියයි. ඒ නිසා ඩෙන්ටිටි කාඩ් එකේම තියාගෙන තමයි බයික් එක වදින්න තියෙන්නේ. නොමිලේ අත්හදා බැලීම් කියලා කියන්නේ ඒකයි. වගකීමක් කියලා කියන්නේ නිශ්චිත කාලයක් දක්වා භාණ්ඩයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වගකීමක් දරනවා. හරි. ඒ කාලෙට කලින් භාණ්ඩයට මොන හරි දෙයක් වුණොත් ඒ පොරොන්දු වෙච්ච පරිදි භාණ්ඩයේ ඒ දෝෂ නිරාකරණය කිරීම හෝ අලුත් භාණ්ඩයක් ලබා දීම කරනවා. එක්කු ප්‍රවර්ධනය කියලා කියන්නේ භාණ්ඩ කීපයක් එක් වෙලා ප්‍රොමෝෂන් එකක් කරනවා. ලාओजी එකයි නෙස්ටමෝට් එකයි එකතු වෙලා මේ ප්‍රොමෝෂන් එකක් කරනවා. ඒ වගේ. ඊට පස්සේ මිලදී ගන්න ලබන ස්ථානිකීකරණ ප්‍රදර්ශන කියලා කියන්නේ දැන් ওই පාරවල වඩේ බැද විකුණනවා. ඒ කියන්නේ කෑම හද විකුණනවා. නේ රොටි හද ලීන්ස් වගේ රොටි හද පරාට හද විකුණනවා. කොත්තු ගගහ විකුණනවා. ඒතකොට ඒවා පාරේ යන මිනිස්සු කඩේට යන මිනිස්සු දැක්කහම ඒක දැකලා කන්න හිතෙනවා. ඒක දැකලා ගන්න හිතෙනවා. ඒ තමයි මිලදී ගන්න ලබන ස්ථානිකීකරණ ප්‍රදර්ශන කියලා කියන්නේ. දීමනා ගොඩක් වෙලාට ලැබෙන්නේ මේ වෙලෙන්දන්ට වගේ අයට. ඒගොල්ලන්ට විකුණුවාම නැත්තම් භාණ්ඩ ප්‍රදර්ශනය කරාම භාණ්ඩ තොගයක් ගත්තාම දීමනාවක් ලැබෙනවා. නේද? නොමිලේ භාණ්ඩ කියලා කියන එකත් මම විස්තර කරා. භාණ්ඩ දැන් සන්ක්වික් බෝතල් 12ක් ගත්තාම බෝතල් දෙකක් පොඩි බෝතල් දෙකක් හම්බ වෙනවා. ඒක මුදලාලිගේ ගෙදරට පරිහරණය කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක විකුණ ගන්නත් පුළුවන්. වෙළඳ සල්පිල් සහ වෙළඳ සමුළු ළමයි ඇත්තටම වෙළඳ ප්‍රවර්ධනය කරන්න මේ වෙළඳ ප්‍රවර්ධනයට පාවිච්චි කරන ක්‍රම. නිෂ්පාදකයා විසින් වෙළඳ සල්පිලක් ලෑස්ති කරනවා. වෙළෙන්දට වෙළඳ කුටි වෙන් කරලා දුන්නාම ඒ වෙළඳ කුටි වල ඒගොල්ලෝ භාණ්ඩ දානවා. ඔය සංගීත සංදර්ශන මෙරිගෝ රවුන්ඩ් විනෝද අවස්ථා එහෙම තිබ්බම පාරිභෝගිකයෝ ඒවට එතෙන්ට ඇදුනාම අර කඩවලට ගිහලා භාණ්ඩත් ගන්න. ඒ වෙළඳ සල්පිල් සහ ප්‍රදර්ශන කියලා කියන්නේ ඒ වගේ දේවල්. විකුණුම් තරඟ විශේෂයෙන්ම සේවකයෝ අතර විකුණුම් සේවකයෝ අතර විකුණුම් තරඟ පවත්වන ටාගට් එහෙම දීලා ඒ ටාගට් ඇචීව් කරාම ඒගොල්ලන්ට විවිධ ප්‍රතිලාභ වගේ දේවල් හම්බ වෙනවා. ඔන්න වගේ මේ දේවල් තමයි සාමාන්‍යයෙන් මූලික වශයෙන්ම තියෙන්නේ විකුණුම් ප්‍රවර්ධනයට පාවිච්චි කරන උපකරණ විදිහට. හරි. දැන් අපි යමු පිටුවංක 28 අපි නතර කරපු තැනට යමු ළමයිනේ. ප්‍රවර්ධන උපකරණ බලන්න. හරි. ගනුදෙනුකරු ප්‍රවර්ධනය අපි කතා කරන්නේ මෙන්න මේ ගනුදෙනුකරු ප්‍රවර්ධනයේ භාණ්ඩ මිලදී ගන්න ගනුදෙනුකරුවන් දිරිගැන්වීම. ඒකෙත් පාරිභෝගික භාණ්ඩ ප්‍රවර්ධනය කියලා මෙහෙම අවසන් පාරිභෝජන චේතනාවෙන් භාණ්ඩ මිලදී ගනු ලබන පාරිභෝගිකයින් දිරිගැන්වීම සඳහා භාවිත කරන උපකරණයි.
right උදාහරණ බලන්න වෙළඳ කවුළු කියන්නේ ෂෝරූම් වගේ දේවල් තරඟ සංවිධානය ප්‍රදර්ශනාගාර වට්ටම් සාම්පල් කූපන් භාණ්ඩ කට්ටල ප්‍රයෝජනවත් යමක් නොමිලේ ලබා දෙන දැන් කම්පියුටර් එකක් ගන්නකොට පෙන් ඩ්‍රයිව් එකක් නොමිලේ ඒ වගේ නේද තෑගි දැන් ප්‍රයෝජනවත් දෙයක් දෙන්න ඕනේ දැන් යෝගට් එකක් ගන්නකොට හැන්දක් නොමිලේ දීලා වැඩක් නැහැ හරිද දැන් කවුරුත් ප්‍රොමෝෂන් එකක් දෙනවා යෝගට් එකක් මිලදී ගැනීමේදී හැන්දක් නොමිලේ හැන්ද කොහොමද දෙන්නේ නෙවෙයි අපිට අතිරේක ප්‍රයෝජනවත් යමක් ඕනේ හරි තෑගි බක්කීම් සහතික වාරික වශයෙන් ගෙවන්න මුදල් ආපසු දීම මේ වගේ ඒවා ගනුදෙනු කරු මේ පාරිභෝගික ප්‍රවර්ධනය. හරි කාර්මික භාණ්ඩ ප්‍රවර්ධනය ලියන්න මෙහෙම ව්‍යාපාරික චේතනාවෙන් භාණ්ඩ මිලදී ගනු ලබන ව්‍යාපාරික චේතනාවෙන් භාණ්ඩ මිලදී ගනු ලබන ව්‍යාපාරික චේතනාවෙන් භාණ්ඩ මිලදී ගනු ලබන පාර්ශවයින් ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ශවයින් ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරන ප්‍රවර්ධන ක්‍රමයි භාවිතා කරන ප්‍රවර්ධන ක්‍රමයි රයිට් උදාහරණ දෙන්න නොමිලේ ප්‍රවාහනය වගේ දේවල් ඒ ඔකදී යන්ත්‍ර වලට වගේ දේවල් වලට ගැලපෙනවා දැන් පාන් ගෙඩියක් ගත්තාම මුදලාලි කියනවා මම ඕක ගෙදරට ගෙනත් දෙන්නම් කියලා ඒක පාරිභෝගික භාණ්ඩයකට ගැලපෙන්නේ නැහැ නේ පාන් ගෙඩිය අපේ ගෙදරට ගෙනත් දීලා පෙති කපලා බටර් ගාලා කට ඇරලා කටේ උබන්නේ නැහැ නේ කවුරු නේ ඒක ගැලපෙන්නේ නැහැ පාරිභෝගික භාණ්ඩ වල නමුත් යන්ත්‍ර වලට ගැලපෙනවා නේ ඊට පස්සේ අලවියෙන් පසු සේවා නොමිලේ උපදෙස් සැපයීම පාන් ගෙඩිය කන එක ගැන අපිට උපදෙස් දීලා වැඩක් නැහැ නේ අපි ඒක දන්නවා නේද ඉතින් ඒ වගේ මේ යන්ත්‍රෝපකරණ වගේ දේවල් වලට තමයි ඒවා ගැලපෙන්නේ ඒ කාර්මික භාණ්ඩ වලට රයිට් වෙළඳ ප්‍රවර්ධනය බලන්න අලෙවිකරුගේ පාරිභෝගිකින් නොවන පාර්ශ්වයෙන් මේ ඉන්නේ පාරිභෝගිකින් නොවන පාර්ශ්වයෙන් එක්කෝ තමන්ගේ සේවකයෝ නැත්නම් තමන්ගේ භාණ්ඩ විකුණන අතරමැදියෝ හරි ප්‍රවර්ධනය කරන්න පාවිච්චි කරන උපකරණ තමයි වෙළඳ ප්‍රවර්ධනය කියලා කියන්නේ බලන්න ඒකේ විකුණුම් සේවක ප්‍රවර්ධනය ලියන්න මෙහෙම තම ආයතනයේ විකුණුම් සේවකයින් දිරිගැන්වීම සඳහා භාවිතා කරන උපක්‍රමයි රයිට් උදාහරණ තියෙන සංචාර නිවාඩු තරඟ සංවිධානයේ තිලින ප්‍රදානයේ උසස් සීම් ශිෂ්‍යත්ව ඒ වගේ දේවල් අර සොගහා සිල්ලර වෙනදුන් මෙහෙම ලියන්න තම නිෂ්පාදන අලෙවි කරන අතරමැදියන් උනන්දු කිරීමයි උදාහරණ නොමිලේ භාණ්ඩ ප්‍රදර්ශන දීමනා නොමිලේ භාණ්ඩ ප්‍රදර්ශන දීමනා හරි ඊට පස්සේ අපි අර ප්‍රවාදන උපකරණ ටික එහෙමම බැලුවා අපිට අංක 30 සහ 31
ඔය 31 පිටුවේ තියෙන පුතේ විකුණුම් සේවකයෝ කියලා මාතෘකාවක් ඒකත් එකපාරක් විභාගයට ආපු නිසායි මම දැම්මේ. විශේෂයෙන්ම ගොඩක් ආයතන මේ විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන් වලට විශේෂයෙන්ම මේ මම අපි කතා කරපු වෙළඳ ප්‍රවර්ධනයේදී සේවකයෝ පාවිච්චි කරනවා. තමන්ගේ සේල් ෆෝස් එක විශේෂයෙන්ම රක්ෂණ ආයතනයක් වගේ බලන්නකෝ. දක්ෂ රක්ෂණ නියෝජිතයෙක් ඉන්නොත් ඒ රක්ෂණ ආයතනයට තමන්ගේ ඔප්පු විකුණ ගැනීම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ දක්ෂ කොන්දොස්තර කෙනෙක්ට බස් එකක් ලෝඩ් කරනවා කියන්නේ මහ ලොකු අමාරු වැඩක් නෙමෙයි. නේද? ඒ නිසා ආයතනයක විකුණුම් ප්‍රවර්ධනය කරන්න විකුණුම් සේවකයොත් අනිවාර්යයෙන්ම වැදගත් නේ. ඒගොල්ලන්ගේ තියෙන ඕනේ යහපත් ගති ලක්ෂණ, මිත්‍රශීලී වෙන්න ඕනේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම. පාරිභෝගිකයෙක් එක්ක. පාරිභෝගිකයට උපකාර කිරීම කියන එක තියෙන්න ඕනේ. පාරිභෝගිකයට ගැළපෙන භාණ්ඩය හොයලා දෙන්න, භාණ්ඩ පටව ගන්න, බාව ගන්න ඒවට උදව් කරන්න ඕනේ. ඒ වගේම තමන් විකුණන භාණ්ඩය පිළිබඳව එයාට තියෙන පුතේ මොකද්ද විශේෂඥතාවයක්. ඒකේ අලගිය තැන්, වැලගිය තැන්, මුලගිය තැන් එයා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. නේද? ඒ වගේ මේ අය වගේ මේ හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන තමන් ගාවට එන පාරිභෝගිකයෝ ගැන වෙළඳපළ පිළිබඳ හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන. ඒතකොට තමයි විකුණුම් සේවකයෙක්ට සාර්ථකව විකුණීමේ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ. බලන්න පිට අංක 31 විකුණුම් සේවකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට විකුණුම් සහායක, අලෙවි උපදේශක, අලෙවි නියෝජිතය වගේ එක නම් කියනවා. ඊට පස්සේ අපෙන් අහන විකුණුම් සේවකෙක් සාමාන්‍යයෙන් මොන වගේ වැඩද කරන්නේ කියලා. පළවෙනි එක ලියන්න විකුණුම් ඉලක්ක සැකසීම, සේල්ස් ටාගට් හදා ගන්නවා. විකුණුම් ඉලක්ක සැකසීම. ඉලක්ක සැකසීම. ඊට පස්සේ විකුණුම් අවස්ථා ග්‍රහණය කර ගැනීම. විකුණන්න තියෙන අවස්ථා ග්‍රහණය කර ගන්නවා. විකුණුම් අවස්ථා ග්‍රහණය කර ගැනීම. ඊට පස්සේ විකිණීම. භාණ්ඩ විකුණනවා. විකිණීම. වෙළඳපළ තොරතුරු රැස් කිරීම. වෙළඳපළ තොරතුරු රැස් කිරීම. විකුණුම් වාර්තා පවත්වාගෙන යාම. විකුණුම් වාර්තා පවත්වාගෙන යාම. ඊට පස්සේ ප්‍රවර්ධන කටයුතු වලට සහභාගී වීම. ඔය පාරේ හෑන්ඩ් බිල් බෙදන ඒවා, ගනුදෙනුකරුවෝ හම්බෙලා කතා කරන ඒවා ප්‍රවර්ධන කටයුතු වලට සහභාගී වීම. right. සාමාන්‍ය විකුණුම් සේවකෙක් වෙනවා නම් එයාට තියෙන්න ඕන ප්‍රධාන ගුණාංග කීපයක්ම තියෙන එකක් තමයි එයාට හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන පුතේ. ඇත්තරම විකිණීමේ වෘත්තිය පිළිබඳව සහ තමන්ගේ භාණ්ඩය වෙළඳපළ ගනුදෙනුකරුවෝ පිළිබඳව හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනි. ඒ වගේම පුහුණුව සහ පළපුරුද්ද විකිණීම පිළිබඳව හොඳ පුහුණුවක් සහ පළපුරුද්දක් ලබා තිබිය යුතුයි. ඉගෙන ගන්න කාලේ වුණත් මාකටිං ඉගෙන ගන්න කාලේ වුණත් ළමෙට ආයතනයකට සෙට්ලා ඒ ආයතනයේ පුහුණුව ලබා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා ඉන්ටර්න්ෂිප් එකක් කියලා. ඉන්ටර්න්ෂිප් එකක් ලබා ගන්න පුළුවන්. විශේෂඥතාවය තියෙනොත් තමයි විකුණන භාණ්ඩය හෝ සේවා පිළිබඳ උපරිම දැනුමක් තියෙන. නැත්නම් තමන්ට ෆෝන් එකක් බලන්න ආවට පස්සේ ෆෝන් එක බලන්න මේ පහවසනේ පොඩි එකා ෆෝන් එක ගැන අහන ප්‍රශ්නට උත්තර දෙන්න තමන් දන්නේ. ඌ දන්නවා ෆෝන් එක හදපු කාටත් වඩා විස්තර. එමයි ඉන්නවා. ඒ වගේ පාරිභෝගිකයෝ අහන ප්‍රශ්නට උත්තර දෙන්න තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට පස්සේ මිත්‍රශීලී භාවය කියලා කියන්නේ පාරිභෝගිකයෝ සමග අනිවාර්යෙන් මිත්‍රශීලීව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ගනුදෙනුකරුවන්ට උපකාර කිරීම කියන එක තියෙන්න ඕනේ. ගනුදෙනුකරුවන්ට උපකාර කරන්න බැරි නම් එයාට ළමයි ඒක හොඳ ආචාර ධර්මයක් නෙමෙයි. ඒ ගනුදෙනුකාරයෝ කැමති නැහැ මේ විකුණුම් සේවකයෝ ලබා යම් කිසි දෙයක් කරගන්න. දැන් උදාහරණයකට රක්ෂණ නියෝජිතයෝ ළඟට අවිල්ලා අපි කෝල් කරාම ළඟට අවිල්ලා කොහේ ඉඳියත් ඒගොල්ලෝ වාර එකේ එක්කව කරගෙන යනවා. ඒක අපිට කරන්න පහසුවක්. හරි. ඉතින් මේ වගේ දෙයක් අපිට ඒක දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. ගනුදෙනුකරුවන්ට උපකාර කිරීම කියන එක. right. ඔන්නෝමයි ඒකේ විකුණුම් සේවකයෝ කියන කොටස අවසන් වෙන්නේ. හරි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ සෙෂන් එකේදී කතා කරමු මේ ප්‍රවර්ධන මිශ්‍රයේ ඉතිරි උපකරණ කීපය පිළිබඳව. right.